අන්න අරුණ. Sri Lanka's breakfast show. ආයුබෝවන් වණක්කම් good morning assalamu alaikum සුබෝදෑසනක් දෙරණ අරුණ සමග ඔබ අද එකතු වෙන්නේ අද 9 වෙනිදා 9 නපුරු කරගන්නවද නැද්ද කියලා තීරණය තියෙන්නේ ඔබේ අතේ. ඔබ දන්න 33 කෝටියක් දෙවියන්ටවත් ඔබ දන්න ආගමකටවත් ජාති වෙනත් විශ්වාසයන්ටවත් සමහර විට නොහැකි වේවි. ඔබව කොවිඩ් සතුරාගෙන් පාලනය කරන්න එහෙම නැත්නම් වළක්ව ගන්න. ඉතින් ඒ හින්දා අද සිට ඔබේ අතේ තමයි සියලු වගකීම් තියෙන්නේ කියලා වැඩසටහන ආරම්භ කරන්න වෙන්නේ. ඔබ දන්නවා දින ගන්නකට පස්සේ අද රට විවෘත වෙනවා. ඉතින් මේ නව සාමාන්‍යකරණයට ඔබ මුහුණ දෙන්න ඕන. නිව් නෝමල් එකත් එක්ක තමයි ලෝකෙම වැඩ කරන්නේ. ඒකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එහෙම කිව්වයි කියලා සමාජගත නොවී තියෙනවද? සමාජ සම්ප්‍රේෂණයක්ද නැද්ද? අපි වචනවල එල්ලලා ඉන්නවට වඩා තේරුම් ගන්න වෙනවා දේවල් එක්ක බැලුවෙන් පස්සේ අපි නොහිතන තාක් පිරිසක් මේ සමාජයේ කොවිඩ් ආසාදිතයෝ බවට පත්ව ඉන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ රිසර්ච් පේපර් එකක් තිබුණා පේපර්ස් දෙකක් ලෑන්සට් එකේ එකක් තිබුණා එකක් තිබුණේ ටෙස්ට් සැරෙන වෙන කිසිවක් නැහැයි කියන්න. ඉතින් ඒ අපේ බලධාරීන්ටත් සිහිපත් කරමින් අපි වැඩසටහන ආරම්භ කරනවා. මම කැමති අද රට අරිනෝ කියලා කියන්න එක අලුත් දෙයක් නෙවෙයි. ඊයේ රාත්‍රියේ මේක දැනුවත් කිරීමක් කළා. හැබැයි රටේ තත්ත්වය මොකද්ද කියන එක දැනගන්න එක වැදගත් වෙනවා. රටේ ඉන්න පාලකයෝ එවගේම දේශපාලඥයෝ එවගේම රටේ ඉන්න ප්‍රභූ පැලැන්තිය මේ සියලු දෙනාම මොකද මේ රටේ දෛනික පඩිගන්න මිනිස්සයාගේ තත්ත්වේ ආර්ථිකය කොහොමද කියන එක අද ප්‍රධාන සිරස්තලයේ විදිහට අරුණ පුවත්පතේ වාර්තාවකුත් එක්ක වැඩසටහන ආරම්භ කරන්න මම උපුට ගන්නවා. කොවිඩ් අර්බුදය හමුවේ ගත වෙච්ච මාස 6ට විතරක් කනකර තියලා බිලියන 643ක් ණය අරගෙන තියෙනවා. මේ අපේ රටේ ජනතාව වාණිජ්‍ය බැංකු මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවල මේ වසරේ පහුගිය මාස 6ට මහජනයා ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වලා දෙනවා මේ වන විට රන් ණය සඳහා ලබා දෙන මුදල මෑත කාලිනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණා. වාණිජ්‍ය බැංකුවල එම ණය එම අගය රන් පවුමට රුපියල් 57,000 ඉඳලා 60,000 දක්වා වැඩි වුණා. ඉතින් ඒ හින්දා එහෙම වුණාද කියන්න සමහර විට ප්‍රශ්නාර්ථයක්. කෙසේ වෙතත් පොලි අනුපාතය 10% දක්වා මහ බැංකුව අඩු කරා රත්රන් වලට ලබා ගන්න පොලිය. ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතනවලින් රන් පවුමට ලබා දෙන මුදල 65,000 කරා. ඉතින් මේ හැම එකක් එක්කම ඔබ බැලුවොතින් රටේ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන්නන්ගෙන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් මේ වන විට ණය ආපහු ගෙවා ගත නොහැකි තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මහ බැංකු දත්තවලින් පෙන්눔 කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන්නන්ගෙන් 41%ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැරලා තියෙනවා. 2020 දෙවැනි කාර්තුවේ ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3ක්. ඉන් රුපියල් බිලියන 15.7ක් ආපසු ගෙවීම පැහැර හැරලා තියෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් එක්තරා ආකාරයකින් බැංකුවෙන් දුන්න සහන ණය පොලිය අඩු වුණා, ගෙවන ගාන වැඩි වුණා. ඒ හින්දා වැඩි මුදලක් ගන්න ඕන හින්දා කට්ටිය ඔක්කොම අතේ තියෙන රත්රන් බඩු ටික ගෙනිහිලා උගස් තිබ්බා කියලා. හැබැයි ඊට වඩා අනික් පැත්තට හිතනවා නම් කරකයා ගන්න දෙයක් නැති වුණා, ආදායම් මාර්ග නැති වුණා, ව්‍යාපාර සින්න වෙන්න යනවා, වැහෙන ව්‍යාපාරී සේවකයන්ට පඩි නැටි දෙන්නට ඕන, මොනවා හරි කළා ජීවිතේ ගැට ගහ ගන්නට ඕන. ඒ හින්දා තියෙන රත්තරන් බඩු උගස් තේල හරි දරුවන්ට කන්න බොන්න දීලා මේ කාලේ අල්ලගෙන ඉන්නවා. ඒක එහෙමද? මේ අතර අද රටේ පවුල් 145ක් මූල්‍ය ආධාර බලාගෙන ඉන්නවා. 107කට කරන්න කිසිම ආදායමක් නැහැ. කොවිඩ් අර්බුදය නිසා මෙරටේ පවුල් 164ක ආදායම් වලට ඍජු බලපෑම් එල්ල කළ තියෙනවා කියන එක තමයි අද දවසේ මේ කතාවත් එක කියන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවක ප්‍රතිඵල පුවත්පතේ ගෙනෙන්නේ. මේ වාර්තාවට අනුව තමයි මෙරට පවුල් වලින් 145ක්ම ණය ආපසු ගෙවීම උකස් කරපු භාණ්ඩ බේර ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම වෙනුවෙන් මූල්‍ය ආධාර අපේක්ෂා කරන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා කියලා අද දවසේ සඳහන් කරන්නේ. ඉතින් මේකත් එක්ක ඔබ කල්පනා කරලා බලන්න මේ අවස්ථාවේ තියෙන තත්ත්වයක් එක්ක කොතරම් පීඩාවකින් මේ ජනතාව පෙළෙනවද කියලා. ඉතින් ඒ හින්දා හැරෙනවද වහනවද කියන එක ප්‍රශ්නයක්. මෙරටේ ගොවියා මාස 6ක් තිස්සේ මාස 3ක් තිස්සේ වතුර දාලා පෝර දාලා S2 වගේ බලාගෙන වගා කළා. අවසානයේ Tamanට විකුණ ගන්න බැරි වුණොත් මොනවා හරි දෙයක් කොතරම් පීඩාවට පත් වෙනවද? අද ඒකේ ප්‍රතිඵල බලන්නට පුළුවන් උදෑසන මැනින් මාකට් එක අසල. මේම දර්ශන ඔබට ගෙනෙන්නේ සජීවී දර්ශන නොවේ. මීට පැයකට පෙර ගත්තු දර්ශන මේ මැනින් මාකට් එක සාමාන්‍යයෙන් උදෑසන විවෘත වෙනවා කියලා සඳහනක් තියෙනවා. අද උදෑසන විවෘත වෙනවා කියලා සඳහනක් තිබුණා. යත් එක්ක හිතුවා ගොවින් විවෘත වේවි කියලා. නමුත් එහෙමුනේ නැහැ. කියන්නේ අපි හිතුමනාපේ මෙතන බඩුව ආවේ අපි තුනක් ඉඳලා එන්න කියපු දානමකින් ආවේ මේ මාධ්‍යයට අපි දුන්න 7 වෙනි දරිනවා කියලා අපිටම ඕනේ මාධ්‍යෙන් හරි ප්‍රතිචාරයක් මේක අපි දන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති
බලකායද පොලිසියට කවුද කියලා කවුරුත් නමුත් කෝටි ගාණක එළවලු ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් මේ ගැන කතාවක් නැහැ. මලානසා මීගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට කටයුතු කරන්න. උදේ ගත්ත එලොලුටි අරගෙනාවේ දහසක් බලාපොරොත්තු මත ගොවියගෙන් ගත්තය වෙළඳ අරගෙනාවේ බෙදාගෙන පුළුවන් වෙයි කියලා. නමුත් අවසානයේ මැනින් මාකට් එක විවෘත වෙන්නේ නැහැ. ඒ හින්දා ඔවුන්ට සිද්ධ වෙනවා රත්මලානට යන්න, නාරාහෙන් පිටට යන්න, තවත් ස්ථාන කිහිපයකට වෙළඳ මධ්‍යස්ථාන වලට, ආර්ථික මධ්‍යස්ථාන වලට යන්න. මේ එලොලු තොග ගෙනීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය කෙසේ වෙතත් අද බස්නාහිර ඇඳිරි නීතිය අදින්න අවසන් වෙනවා. හැබැයි පොලිස් වසම් 25ක් තවදුරටත් ලොක්ඩවුන් තත්ත්වය තබන්නට රජය තීරණය කළා තියෙනවා. බස්නාහිර පළාතට සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය තමයි මේ විදිහට අදාළුවෙන් පහෙන් නිවත් වුණේ. ඒ වෙන විටත් ඔබ දන්නවා කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියන්නේ පොලිස් වසම් 25ක නගර සීමා වසමක් මෙන්ම එක් ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කළා තියෙනවා. මට්ටක්කුලිය මෝදර බ්ලූ මැන්ඩල් කොටහෙන ග්‍රෑන්ඩ් පාස් විරලබඩ පොලිස් බල ප්‍රදේශයේ ආදුරු පුවීදිය මාලිගාවත්ත දෙමටගොඩ වැල්ලම්පිටිය බොරැල්ල කෙසෙල්වත්ත ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා තියෙනවා. වත්තල පෑලියගොඩ කඩවත රාගම මීගමුව පමුණුගම ජායල සපුගස්කන්ද. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඉංගිරිය යන පොලිස් වසම් දෙකට අමතරව වැකඩ බටහිර ග්‍රාම සේවා වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා කළා තියෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළත් ප්‍රදේශ 27කට හුදකලා කිරීම සිද්ධ වෙනවා. නිවාස සංකීර්ණ 5ක ජනතාවට දැඩි සංචාරණ සීමා පනවලා තියෙනවා. හුදකලා ප්‍රදේශ වලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කළා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේත් එක්කම තමයි මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, සිරිසඳ උයන දෙමටගොඩ මාලිගාවත්ත NHS නිවාස මේ විදිහට හුදකලා කරලා තියෙනවා මේ වන විට. ඉතින් මේ නිවාස සංකීර්ණත් එක්ක මම උදෑසන හොයලා බලුවා මේකේ තත්ත්වය මොකක්ද කියලා. ඇත්තටම අපි දැනගන්න වෙන්නේ සෞඛ්‍යාංශ සහ ආරක්ෂක කියන තත්ත්වයන් එක. ඊයේ දවසේ කරපු PCR පරීක්ෂණ සහ තවත් බොහෝමයක් පරීක්ෂණ වලනුත් වාර්තා වෙලා තියෙන්නේ. කමියුනිටි ස්ප්‍රෙඩ් එකක්ද නැද්ද කියලා අහන්නලාවේ අහඹු පරීක්ෂණ 500ක් හෝ 400ක් පෙරේද දවසේ සිදු කළා තියෙනවා. ඒකෙන් 400ක් විතරම සිදු කළා තියෙන අහඹු පරීක්ෂණ. එයින් 19 දෙනෙක් වාර්තා වෙනවා කියලා තියෙනවා හුදකලා සිදුවීම් විදිහට. අවසානයේ ඔවුන් හොයාගෙන ගිහිල්ලා බලනකොට පෙර සඳහන් කර මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, සිරිසඳ උයන දෙමටගොඩ මාලිගාවත්ත NHS නිවාස ආශ්‍රිතව තමයි මේ පිරිස වාර්තා වෙන්නේ. මේකේ තියෙන සමාවෙන බරපතල තත්ත්වය තමයි සමාජ සම්ප්‍රේෂණයද නැද්ද? පළමු පිරිස පෑලිය ගොඩින් කියලා හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙවන පිරිස ඒ අයගේ ආශ්‍රිතයෝ කියලා හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. තුන්වෙනියට විතර වාර්තා වෙනවා සමහර හුදකලා පිරිස්. ඒ හුදකලා පිරිස් වලින් ඇහුවම කොහොමද? මාළු ගන්න ගිහිල්ලත් නැහැ, මාළු දැකලත් නැහැ. කොහොමද එහෙම වුනේ? ඇහුවෙන් පස්සේ මාළු ගන්න ගිය කෙනෙක්ගේ ආශ්‍රිතයෙක් සමහර වෙලාවට ඉඳලා තියෙනවා ඒ ප්‍රදේශවල. එහෙමනම් මේක තවත් අධ්‍යයනයකට පැතිරෙමින් තිබෙනවා. මේ ජාල නිර්මාණය කිරීමේදී වසංගත වේද අංශයේ විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධ්‍යංශයේ මේ වගේ පැන්සල් ඉරි මැකීගෙන යනවා ඊළඟ කලාපය වෙනකොට. ඉතින් ඊළඟ කණ්ඩායමට එනකොට මේක තමයි දැනට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේකත් එක්ක තමයි මේ අයට මොකද්ද කරන්න තියෙන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් අද උදෑසන අපි විමසලා බැලීමක් කරා මේ තියෙන තත්ත්වයන් එක්ක. මේ තට්ටු 5යි 6 මහල් නිවාස සංකීර්ණ. ඉතින් මේ වගේ 3000කට වැඩි පිරිසක් වාසය කරනවා. ඉතින් මේ පිරිසට අඩු ගානේ ග්‍රවුන්ඩ් එකක් නැහැ. එලි මහනක් නෑ. උඩම තට්ටුවේ ඉන්න මිනිස්සයට පහළට බහිනව යන්න වෙන කරන්න දෙයක් නෑ. ඉතින් සාමාන්‍ය සම්ප්‍රදාය මේකයි. පහළ ගෙදර එක්කෙනත් එක ගිහලා කතා කරනවා. සමහරට නොදන්නම එම කණ්ඩායමටම මේ කොවිඩ් ආසාදනය වෙන්නට පුළුවන්. ඒ හින්දා ඉතින් බොහොම අමාරු වෙයි මේ නිවාස සංකීර්ණ වල ජනතාවට. හැබැයි ඉතින් පරිස්සමෙන් ජීවත් වෙනවා කියන එක ඔබේ වගකීමක්. හුදකලා ප්‍රදේශවල අයට රැකියාවට යාම තහනම් කියලා සඳහන් කරන්නේ අද අරුණ පුවත්පත. ඒ අනුව තමයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශය ගෙනෙන්නේ. මේ හුදකලා ප්‍රදේශවල සිටින විවිධ ආයතනවල සේවය කරන පුද්ගලයන් හට සේවයට වාර්තා කරන ලෙස එම ආයතන වලින් බලපෑම් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා කියලා අද අරුණ කියනවා. නමුත් එහෙම යන්න තහනම් කියලායි පොලිසිය කියන්නේ. හුදකලා ප්‍රදේශවල අයට රෝගී අවස්ථාවක හැර නිවසින් පිටවීම තහනම්. ඔබ රෝගියෙක් නම්, හදවත් රෝගියෙක් නම්, වෙනත් රෝග තත්ත්වයක් තිබෙනවා නම්, ගැබිනි මාතාවක් නම් අවසර පත්‍රයක් නොමැතිවම ඔබට ගමන් කරන්නට පුළුවන් කියලා වාර්තා කරලා තියෙනවා අද දවසේ. ඒ හින්දා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය. මේ අතරම තමයි වාර්තා කරන්නේ මේ වන විට 35 COVID-19 death reported වාර්තා කරනවා මේ වන විට තියෙන තත්ත්වයක් එක්ක 35 දෙනෙක් ලංකාවෙන් COVID ආශ්‍රිතව මිය ගිය අය විදිහට වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොවිඩ් දෙවනි රැල්ලේ මරණ 150කට ගාණක් අධික සංඛ්‍යාවක් සිදු වෙලා තිබෙන්නේ රෝහල් වලින් පිටත. ඒක විශේෂ තත්ත්වයක්. මේ මරණ සියල්ලම ඔවුන් කොවිඩ් ආසාදිත බව නොදැන මිය ගොස් තිබෙන අය. ඒ හින්දා මරණයෙන් පසුව කරන උපු PCR පරීක්ෂණ වලින් තමයි ඔවුන්ට කොවිඩ් ආසාදනය වෙලා තිබුණා කියලා දැනට වාර්තා වෙන්නේ. පසුගිය ඔක්තෝබර් 3 වෙනිදා තත්ත්වය ගත්තොත් හඳුනාගත් පළමු රෝගියාගේ ඉඳලා මේ දක්වා තත්ත්වය ගත්තම තහවුරු වෙච්ච කොවිඩ් මරණ සංඛ්‍යාව 17ක්. රජයේ දෙපාර්තමේන්තුව
පාර්ලිමේන්තුවේ වාර්තාවලට අනුව මේ ගැන ඔබට කියන්නේ. බස්නාහිර රජයේ ආයතනවල වැඩ අවම සේවක කණ්ඩායමකින් කරන්න කියලා තියෙනවා. අද මව්බිම් පුවත්පතේ තොරතුරු වාර්තාව මේ ගැන දක්වලා තියෙනවා. ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලයේ තීරණය කළ යුතුයි. සෙසු කාර්ය මණ්ඩල වලට දැන්ට ක්‍රියාත්මක කරන විදිහටම නිවසේ ඉඳලා රාජකාරී කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දීමක් විදිහට. මේකම බ්‍රැන්ඩික්ස් පොකුර 10000 පැනලා තියෙනවා දැන්. මේක ඇත්තටම බ්‍රැන්ඩික්ස් පොකුරද පෑලියගොඩ පොකුරද කියලා කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. 9937ක් විදිහට වාර්තා වුණා සමස්ත ආසාදිතයෝ දිගුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ඊයේ දවසේ. පෑලියගොඩ පොකුරෙන් 283 දෙනෙක් වාර්තා වෙනවා. ඊයේ දිනට වාර්තා වෙච්ච ආසාදිත සංඛ්‍යාව 283යි කියලා අද වාර්තා කරනවා. නමුත් මේකේ ඇත්තම සංඛ්‍යාව ගත්තොත් මේ වන විට ඊයේ දවසේ 510ක් වාර්තා වෙලා තිබුණා. 510ක් වාර්තා වෙලා තිබුණා. ඒ 510 සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ 510න් 509ක්ම වාර්තා වෙලා තිබුණේ පෑලියගොඩ පොකුර ආශ්‍රිතව වීම විශේෂත්වයක් වෙනවා. හැබැයි ටික දවසකට පස්සේ මේකේ වාර්තා වෙලා තිබෙනවා එක් අයෙක් වාර්තා දක්වන විදිහට ඩොක්යාඩ් එකට අදාළ කණ්ඩායමින් එක්කෙනෙක්. ඉතින් මේකේ බ්‍රේක්ඩවුන් එක ගත්තම 260ක් කොළඹින් 30ක් වාර්තා වෙලා තිනවා පොලිසියෙන් 71ක් මේ බන්ධනාගාර ආශ්‍රිතව 40ක් මේ මෙත්සඳ නිවාස සංකීර්ණ සහ නිවාස සංකීර්ණ ආශ්‍රිතව වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ හින්දා මම හිතන්නේ මේක අද උදෑසන වාර්තාව මම ඔබට පුඩා දැක්වුවේ අද උදෑසන සම්පූර්ණ වාර්තාව එපිඩබ්ලිව් යුනිට් එක ලබා දීලා තියෙන වාර්තාවත් ඒත් එක්කම ආරක්ෂක අංශ වාර්තාවත් පුඩා දක්වනවා. ඉඳ පරිස්සමෙන් ඉන්න කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ. ඒකත් එක්ක ඔබ අහනවා ඇති දැන් අද ඉඳලා ඔබ යනවා. ඉතින් මාධ්‍යයක් විදියටත් හැමෝටම තියෙනවා වගකීමක් ඒ හින්දා ඔබට කියන්න තියෙන්නේ ඔබට පුළුවන් SMS එකක් යවන්න 1919ට RG හිස්තනක් ජාතික හැඳුනුම්පතක්ගේ සටහන් කළා. මේකේ තියෙන වටිනාකම අද රට ඇරියන් පස්සේ ඔබට සමහර තැන්වල කඩසාප්පුවල QR කෝඩ් එකක් දකින්න තියෙවි. ස්මාර්ට්ෆෝන් හැමෝටම නැහැ අපි දන්නවා. තියෙන කට්ටියට විතරක් පුළුවන්. අනික් කට්ටියට SMS පණිවිඩයක් යවන්න පුළුවන්. හැම බිස්නස් කරන තැනකම දක්වලා තියෙනවා සුපර් මාකට් එකේ සැලෝන් එකේ බැංකුවල හැමතැනම මේ QR කෝඩ් එක ට්‍රීවිල් එකට නැග්ගොත් ඒකෙත් තියෙනවා මේකෙන් පුළුවන් ඔබට ඔබ ඉන්න තැන මේ ස්ටිකර් එක අලවලා තිබ්බම QR කෝඩ් එක ස්කෑන් කරන්න අල්ලන්න. ඊට පස්සේ අපි යන හැම එන තැනක්ම ඕගොල්ලෝ දැනුවත් හෝ නොදැනුවත් ඒ තැන් හැම එකක්ම සටහන් වෙනවා. ඉතින් හදිස්සියක්වත් ඔබ සුපර් මාකට් එකට ඇතුල් වෙන්න ගියොත් ඔහු හෝ තව කෙනෙක් එක්ක වෙන තැනකට යන්න ගියොත් ඔබට බෑ කියලා මැසේජ් එකක් එන්න පුළුවන්. මොකද සමහර විට ඔබ නොදන්න උනාට ඔබ නොදැනීම තවත් කෙනෙකුගේ ආශ්‍රිතයෙක් බවට ඔබපත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් අහඹු PCR පරීක්ෂණයකින් තව කෙනෙක් පොසිටිව් වුණොත් ඒ ගැනත් නිතින්ම දැනුවත් කිරීමට මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔබට කරන්න තියෙන ඉතාමත් සරල වැඩක් 19 අදාළ ස්ථානයේ තිබෙන මේ ආයතනයට වෙන් කරපු අංකයක් තියෙනවා. ඒකෙන් SMS එකක් මාර්ගයෙන් යවන්න. ඉතින් එහෙම වුණොත් ඔබට පුළුවන් සිකියුරිටි මහත්මයාට එතන ඉන්න කෙනාට කියලෙවලා ඔබට ඇතුල් වෙන්න. ඉතින් එහෙම වුණොත් මේ විශේෂත්වයක් තියෙනවා මේ වෙලාවේ. අපි යන තැන මේ ජාල සොයා ගැනීම අපහසු වෙනවා, ආශ්‍රිතව සොයා ගැනීම අපහසු වෙනවා. ඒ ස්ටේ සේෆ් ව්‍යාපෘතියත් එක්ක ඔබට පුළුවන් තාක්ෂණිකව මේ සහාය ලබා දෙන්න. ලෝක රටවල් ගණනාවක් මේක අත්හදා බැලුවා. ඒකෙන් සාර්ථක ප්‍රතිඵල භුක්ති විඳලා තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් වෙලා තියෙනවා. ඒ හින්දා ඒක ප්‍රතිඵල ලබා ගන්න ඔබේ දැනුවත් වීම මත. ඉතින් මේක ඇත්තටම අපේ කොටසෙන් එහාට ගිහිල්ලා සමාජය වගකීම් සහගත වීම කියන කාරණය තමයි මේකෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම වෙන්දා කරන දේවල් කරන්නට එපා. ඊට වඩා බොහෝ දේවල් තියෙනවා කරන්න. අපි ඒ ගැන අහමු. මේ වෙලාවේ අපිත් සමග සම්බන්ධ වෙනවා නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් ඔබටත් චතුර. අද උදෑසන වාර්තා වෙච්ච තොරතුරු අනුව මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, සිරිසඳ උයන දෙමටගොඩ මාලිගාවත් එන්නේ චෙස් මේ හරහා යන්න එනකොට මේ හරහා තියෙන පාරවල් මාර්ග වලින් ගමන් කරන්නට පුළුවන් කියලා කිව්වා. නමුත් පොලිස් මාර්ග බාධක දැනටමත් යොදලා ඉවරයි. ඒ හරහා මාර්ග වැටී තියෙනවා නම් ඒවයි ගමන් කරන්නවත් බෑ. මොකද්ද මෙතරම් ටිකක් තද විදිහට ලොක්ඩවුන් කිරීමක් හෝ හුදකලා කිරීමක් කරලා තියෙන මේ ප්‍රදේශය? ඇතරම දැන් මේක සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාගත් දත්ත අනුව ලබාගෙන තියෙන තීරණයක්. ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් හුදකලා කරනවා කියන එකේ අදහස් කරන්නේ චතුර ලෝකෙම තියෙන සිද්ධාන්තය තමයි ඒ ප්‍රදේශයට කාටවත් යන්නත් බෑ, ඒ ප්‍රදේශයෙන් කාටවත් එළියට එන්නත් බෑ. එතකොට දැන් මේකෙදී සමහර කෙනෙක්ගේ වෘත්තිය එහෙම නැත්නම් වෙනත් තත්ත්වයන් සලකලා බැලෙන්නේ නැහැ. ඒ ප්‍රදේශයට එන්නත් බෑ, යන්නත් බෑ. හේතුව ඔහු රෝග වාහකයෙක් වෙන්න පුළුවන්, රෝගය ගෙනියන්න පුළුවන්, ආසාදිත තත්ත්වෙ වෙන්න පුළුවන්.
ඒ කෙසේ වෙතත් අපි දන්නවා මේ පොලිස් වසම් 25ක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලංකාවේ පොලිස් වසම් 494ක් තියෙනවා. එයින් 269කම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හුදෙකලා කිරීම මේ 25ක ක්‍රියාත්මක කරන්නේ. ඇයි ක්‍රියාත්මක කරන්නේ? මේ ප්‍රදේශයේ ආසාදිතයෝ බිහි වෙලා තියෙනවා. තව තවත් බිහි වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ආසාදිතයින්ගෙන් තව ප්‍රදේශවලට මේ රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තියෙනවා. මේක තමයි කරලා තියෙන්නේ. කෙසේ නමුත් ඔබ කිව්ව ආකාරයට මාර්ග බාධක තියෙනවා. නමුත් මේ මාර්ග බාධක හරහා නවත්තන්නේ නැතුව වාහන වලට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම දුම්රිය වලට පොදු ප්‍රවාහන සේවාත් ඒ ප්‍රදේශේ නවත්තන්න නැතුව ගමන් කරන්න පුළුවන්. නමුත් චතුර දැන් මේකට ව්‍යාතිරේකයක් තියෙන්න ඕනේ. අපි දන්නවා මේ ප්‍රදේශවල තියෙනවා මේ ජනතාවට ආහාර පාන අවශ්‍ය වෙනවා. මේ ප්‍රදේශවල වැඩිපුර ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශ. ඒ වගේම ජලය අවශ්‍ය වෙනවා. විදුලිය අවශ්‍ය වෙනවා. යම්කිසි sannivedana කුළුණු ඒ ආයතන තියෙනවා නම් ඒවා පවත්වාගෙන යන්න ඕනේ. සෞඛ්‍ය පහසුකම් සලසන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේම දැන් ඔබ වගේ මාධ්‍ය ආයතන වුණත් මේ ප්‍රදේශ ඇතුලේ පිහිටලා තියෙනවා නම් ඒවා පවත්වාගෙන යන්න ඕනේ. ඒවා ජනතාවට යම් කරුණු sannivedanaya කරන්න. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව ව්‍යාතිරේක අවස්ථාවක් ලෙස ප්‍රධානම රීතිය හැටියට සලකන්නේ නීතිය හැටියට සලකන්නේ මේ ප්‍රදේශ වලට ඇතුළු වෙන්නත් බෑ පිට වෙන්නත් බෑ කාටවත් ඒ ප්‍රදේශවල ඉන්න අය එතනම ඉන්න ඕනේ. නමුත් ඒකට ව්‍යාතිරේකයක් ලෙස මෙන්න මේ සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳව ක්‍රමවේදයක් සකස් කරලා කොහොමද ඒවට අපි අවසර ලබා දෙන්නේ කොහොමද කෙරෙන්නේ කියලා අද දිනය ඇතුළත ප්‍රකාශයටපත් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ඒ මේ ප්‍රදේශවලට කවුරු හරි කෙනෙක් යනවා නම් ඒ කියන්නේ මේ ප්‍රදේශවල යම් කාර්යයක නිරත වෙනවා නම් ඒ අය පිළිබඳ ලේඛනයක් අනිවාර්යයෙන්ම දත්ත අවශ්‍ය වෙනවා. ඒ වගේම මේන් කවුරු හරි පිට වෙනවා නම් එයාගේ තොර අනිවාර්යයෙන්ම ලේඛනගත වෙලා තියෙන අවශ්‍ය වෙනවා පොලිස් ස්ථානයක හරි සෞඛ්‍ය නිලධාරියෙක් ගාව හරි. අන්නේ කියන නිර්ණායකයට යටත්ව මේ තියෙන ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳව යම් ක්‍රමවේදයක් සකස් වීමට නියමිතව තිබෙනවා. එකම අද උදෑසන වාර්තා වුණා විශේෂම මැනින් වෙළඳපොළ ආශ්‍රිතව සිදුවීමක් දැනුවත් කිරීමක් කළා තිනවා වෙළඳපොළ විවෘත කිරීමට. ඒ සඳහා වුන් සූදානම්ෙන් පැමිණියා. නමුත් විවෘත කරන්න බෑ කියලා. ඇත්තටම විවෘත කරන්න දෙනවද? ඒ සඳහා තත්ත්වය මොකද්ද? දැනට තිබෙන තත්ත්වය ඔබතුමාලගේ තීරණය මොකද්ද? ඇතරම දැන් මේ ගැනත් මේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් යම් යම් විමසීමක් කරලා දැන් අපි දන්නවා චතුර දවස් 10ක් 12ක් විතර කාලයක් කොළඹ දිස්ත්‍රික්කෙත් වැහිලා තිබුණා. ඒ වගේම මාසයකට ආසන්න කාලයක් ගම්පහ දිස්ත්‍රික්කේ වැහිලා තිබුණා. දැන් අද ඒවා අලුතෙන් පටන් ගන්න දවස. දැන් යම් යම් තීරණ අරගෙන තිබුණාට සමහර ප්‍රදේශවලින් PCR පරීක්ෂණ වලින් ආසාදිතයෝ බිහි වෙලා තියෙනවා. ඉතින් මේ එක පාරටම මේ ඇදිරි නීති ඉවත් කරලා දැන් තාම වෙන්නේ පැය දෙකක විතර කාලයක් අපිට මේ දවස් 10කට නැත්තම් මාසෙකට ඉස්සෙල්ලා තිබිච්ච වේවා ඒ ආකාරයටම යථාවත් වෙයි කියලා හිතන්න අමාරුයි. පැය කිහිපයක් වරුවක් ඇතුළත මේ කරුණු පිළිබඳ යම් තීරණ ගනි සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම අනිකුත් කොවිඩ් මධ්‍යස්ථානයේ මේ එකතු වෙලා අපිට ඉතින් මේ පැයක් ඇතුළත නිසකවම මේ ගැන යම් තීරණ ලබා දෙන්න බෑ. නමුත් ඉදිරි පැය කිහිපය තුළ ඒ සියල්ල යථාවත් වෙයි. මේ සමග ඔබට පුළුවන් තව ප්‍රශ්න කිහිපයක් වෙත අපිත් එක ඔබට පුළුවන් සමන් දෙන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සම්බන්ධලා ඉන්න වෙලාවේ මේකේ ප්‍රශ්න කිහිපයක් තමයි එකක් මේ පැහැදිලිව විවෘත කරපු ස්ථානවල සිටපු ජනතාව දැන් අද වැඩට ඒම ආරම්භ කරනවා. එතකොට මූලික වශයෙන් රුපියල් 5000ක් ඔබතුමාලා සඳහන් කළා තියෙනවා නීතිය ක්‍රියාත්මක කළා තියෙනවා මුඛාවරණ නැතිනම් දඩයක් ලබා දෙනවා කියලා. ඒක හැමදෙනාටම පොදුද? එහෙම නැත්නම් තෝරාගත් ස්ථානවලදී සමහර තැන්වල ක්‍රියාත්මක කරනවා සමහර තැන්වල ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නෑ මේ නීතිය මේ දුරස්ථභාවය තබා ගැනීම සහ මුහුණු ආවරණ පැළඳීම ලංකාවේ හැම ප්‍රදේශයකටම පොදුයි. පේදුරු තුඩුවටත් පොදුයි, දෙවුන්දර තුඩුවටත් පොදුයි, පොතුවිල් වලටත් පොදුයි, කොළඹටත් පොදුයි. හැම ප්‍රදේශයකටම මේක අනිවාර්යයෙන්ම පොදු දෙයක් වෙනවා. මේ સિદ્ધාන්තයට හැම කෙනෙක්ම අනුගත වෙන්න ඕනේ නිවසින් පිට වෙලා යනවා නම්. දැන් අපි 120ක් විතර තමයි මේ දවස් 10 ඇතුළත අත්අඩංගුවට ගත්තේ. නමුත් අද දිනේ ඉඳලා ඒක ඉතා දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අර දුරස්ථභාවය තබා ගැනීම මේකත් අපි අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ වගේම චතුර මට පොඩ්ඩක් ඉඩ දෙන්න කියන්න. දැන් අද මේ බස්නාහිර පළාතේ අලුතෙන් කාර්යාල දින කිහිපයකට පස්සේ විවෘත වෙනවා. දැන් මේ විවෘත වෙන අවස්ථාවේදී කළමනාකරුවන්ට ඒ වගේම ඒ ආයතනයේ අධීක්ෂකයින්ට වගකීමක් තියෙනවා. දැන් ඉස්සර පවත්වාගෙන ගිය
විදිහට ඒ කාර්යාල පවත්වාගෙන යන්න බෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛනයකුත් නිකුත් කරලා තියෙනවා. ඒ තමන්ගේ සේවා කටයුතු කරගෙන යන්න පුළුවන් අවම සේවක සංඛ්‍යාව තමයි කැඳවන්න ඕනේ. ඉතින් ඒ අය ඒ කැඳවීමේදී විශේෂයෙන්ම අපි දන්නවා මේ ලොක්ඩවුන් කරපු ඒරියාස් වල ඉන්න අය කැඳවන්න එපා. දැන් අත්‍යවශ්‍යම සේවාවක් තියෙනවා නම් ඒ ගැන මම කියවනේ අර අවසර පත්‍ර ක්‍රමවේදයක් හඳුනලා දෙනවා. එහෙම නැතුව මේ සාමාන්‍ය කාර්යාල සාමාන්‍ය ෆැක්ටරි වලට සාමාන්‍ය කටයුතු වලට ඒ අය කැඳවන්න එපා. ඒ අයට ඒ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල ඉන්න දෙන්න ඕනේ. මේ පොලිස් බල ප්‍රදේශ 25ක් තියෙන අනිත් අය කැඳවන්න ඕනේ. ඒ කැඳවන අවස්ථාවේදී හැම වෙලාවෙම අර සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ තියෙන නිර්ණායක වලට අනුගත වෙනවා. ප්‍රධාන සිද්ධාන්ත පහක් තියෙනවා. පළවෙනි එක තමයි අත්පිරිසුදු කරගන්න තියෙන එක, මුහුණු ආවරණ සම්බන්ධ රීතිය, ඒ වගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දුරස්ථභාවය තිබෙන අයුරින් කටයුතු කිරීම, ලේඛනයක් පවත්වාගෙන යාම යන්නේ නැහැ ගැන මේ හැමෝටම පොදු දෙයක්. හැබැයි ඊට අමතරව මේ වෙබ් අඩවියේ තියෙනවා කොහොමද සුපිරි වෙළඳසැලක් පවත්වන්න ඕනේ, කොහොමද රජයේ කාර්යාල, අනිකුත් කාර්යාල, කොහොමද බේකරි, රූපලාවන්‍ය ආයතන, කොහොමද කැමරා ශිල්පීන් සහ නර්තන ශිල්පීන්, නාට්‍ය, මේ හැම එකක් ගැනම තියෙනවා. ඉතින් මෙන්න මේවත් අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා අර ප්‍රධාන කරුණු පහට අමතරව තම තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ කරුණු වලට අනුගත වෙලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අවසාන ප්‍රශ්න විදිහට ඔබතුමාට යොමු කරන්නේ දැන් එතකොට අද දවසේ යම් කිසි ආකාරයකින් වාර්තා වුණොතින් තවත් ප්‍රදේශවල මේ ලැබෙන PCR වාර්තාවන් එක්ක ආශ්‍රිතව වාර්තා වීමක් සහ ආශ්‍රිතව පොකුරු වශයෙන් වාර්තා වීමක් එම ප්‍රදේශ හුදකලා කිරීමටත් කටයුතු කරනවද? ඔව් ඒක සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්න ලබන තීරණයක්. ඉතින් අනිවාර්යෙන්ම චතුර අපි යම්කිසි ප්‍රදේශයක ආසාදිතයෝ බිහි වෙනවා නම් ගමක හරි ප්‍රදේශයක හරි ෆ්ලැට් එකක හරි ඒ ආකාරයට කටයුතු කරන්න වෙනවා. දැන් ඔබ දන්නවා මේ මහල් නිවාස පහක් මේ වන විට හුදකලා කරලා තියෙනවා. දැන් ඒ කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර ප්‍රදේශයේ දැන් ඒ වෑයටත් කිසිම ආකාරයකින් පිටතට පැමිණෙන්න ඒ වගේම වෙන අයට ඇතුළට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට සෞඛ්‍ය අංශ වසංගත රෝග අංශය ඒ තීරණ ලබා ගනි. එතකොට අපි ඒවා ප්‍රකාශයටපත් කරනවා. ඉතින් අපිට එකම දේ කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රදේශ ගත්තාම මේ පොලිස් වසම් 25ක් විතරයි ලොක්ඩවුන් කරලා තියෙන්නේ විශේෂ හේතුවක්ින්ද. හුදකලා කරලා තියෙන විශේෂ හේතුවක්ින්ද. එතකොට ඒකේ නීතිය තමයි කාටවත් ඇතුළට එන්නත් බෑ, කාටවත් ඇතුළට යන්නත් බෑ. ඒක තමයි ලොක්ඩවුන් සිද්ධාන්තය. හැබැයි ඒකට ව්‍යාතිරේක අවස්ථා තියෙනවා. සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවා ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේම විශේෂයෙන්ම මේ BOI ඒ වගේම අපනයන මණ්ඩල ෆැක්ටරිස් තියෙනවා නම් ඒවටත් ඒගොල්ලන්ගේ ක්‍රමවේදයකින් ඒ ප්‍රදේශය අයත් එක්ක ගැටෙන්නේ නැතුව ඒවා පවත්වාගෙන යාම පිළිබඳ ක්‍රමවේදයක් දැන් මේක සකස් කරලා අද දවල් වෙනකොට කාටද අවසරපත් ලැබෙන්නේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේ ප්‍රධාන අත්‍යවශ්‍ය සේවාවන් වල සමාජිකයෝ කොහොමද කටයුතු කරන්න ඕනේ, මේ කාරණා ගැන අපි දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. එහිම ස්තුතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාපත් සමග සම්බන්ධ වුණේ. ඉතින් අදින් පස්සේ ඔබට වගකීමක් තියෙනවා. ඔබ තීරණය කරන්නට ඕන අනේ ගොඩ කාලෙකින් අපි ගම්පහ දිස්ත්‍රික්කේ නම් ගොඩ දවසක් වහලා තිබ්බා මාසයකට වැඩි කාලයක්. ඉතින් නැන්ද මම බලන්නත් යන්න බැරි වුණානේ කියලා අපහු එහෙම යන්න නෙමෙයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් වඩාත් සීමා සහිතව ගමන් බිමන් වල දෙන්න, රැකියාවට පමණක් යන්න, විශේෂයෙන්ම අනවශ්‍ය ගමන් යන්න එපා. අත්‍යවශ්‍ය නොවේ නම් ගෙදර රැඳී සිටින්න ගොඩක් අමාරු වෙයි. නමුත් එහෙම රැඳී සිටින්න මොකද ඔබේ ආරක්ෂාව ඔබම සලසගත යුතු හින්දා. රෝග ලක්ෂණ නැති ආසාදිතයෝ ඉන්න පුළුවන්. ඒ හින්දා තමයි නිවෙස් තුලම ඉන්න කියලා කියන්නේ. මම නෙමෙයි මේක කියන්නේ. වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා. ඇඳිරි නීතිය ඉවත් වෙන වෙලාවේ රෝග ලක්ෂණ රහිතව යම් පුද්ගලයෝ කොරෝනා වෛරසය ආසාදිතයෙක් වෙන්න පුළුවන්. මහ ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මොකද ඒ අය රෝග ලක්ෂණ නැති වුණත් සමාජයේ අරගෙන යනවා මේ රෝගය වාහකයෙක් විදියට. උණ, කැස්ස, සෙම් ප්‍රතිශාව, පපුවේ අමාරුව, හුස්ම ගැනීම අපහසුතාව ආදී රෝග ලක්ෂණ හැමෝටම ඇති වෙන්නේ නැහැ. බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒ හින්දා ඔබ නොදැනුවත්වම සමහර විට කොවිඩ් ආසාදිතයෙක් ඔබ ළඟ ඉන්නට පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වයක් තිබෙනවා. හැමෝම අහන කතාවක්. මේක මං හිතන්නේ ලෝක ප්‍රසිද්ධ ජර්නල්ස් ගණනාවක දක්වලා තිබුණා. රිසර්ච් පේපර්ස් ගණනාවක් මේ වන විටත් පළ වෙලා තිබෙනවා. CISAID එකේ තිබ්බා, Lancet එකේ තිබ්බා, ඒ වගේම
අපත් විද්‍යාඥවරයන් විශේෂඥයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා. After a period of 7 to 10 days, asymptomatic COVID-19 patients can't transmit virus. වාර්තා කරන්නේ දින 7-10 අතර කාලයෙන් පසු, ඒ කියන්නේ දින 7-10 අතර කාලයකට පස්සේ මේක බෝ වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ නොපෙන්වා කොරෝනා ආසාදිතයෝ ඉන්නවා. හැබැයි මේක අරගෙන යන්න බෑ කියලා තමයි කියන්නේ. COVID වෛරසය ආසාදනය වී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්눔 නොකරන පුද්ගලයන්ගෙන් සහ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්눔 කරන පුද්ගලයන්ගේ දින 7-10 අතර කාලයකට පස්සේ වෙනත් පුද්ගලයන්ට COVID ආසාදනය වෙන්නේ නැහැ. WHO එක කියන ආකාරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී සහ අනුක වෛද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රකාශයක් ගෙනෙනවා. යුරෝපයේ සහ ලතින් ඇමරිකානු කලාපයේ බොහෝ රටවල PCR පරීක්ෂණ කරන්නේ රෝග ලක්ෂණ තිබෙන අයට පමණක් වුණත් රෝග ලක්ෂණ නොපෙන්වන බොහෝ පිරිසකට COVID-19 වැළඳී තිබෙනවා කියලා වාර්තා වෙනවා. යුරෝපයේ සහ ඇමරිකානු රටවල එසේ වුණත් ලංකාවේ සෞඛ්‍යාංශ ආරක්ෂක බුද්ධ්‍යංශ දැඩි පරිශ්‍රමයෙන් කැපවීමක් දරලා රෝග ලක්ෂණ නොමැති වුණත් COVID-19 රෝගීන්ගේ ආශ්‍රිතයන් සෙවීමට කටයුතු කරන නිසා රෝග ලක්ෂණ පෙන්눔 නොකරන COVID-19 ආසාදිතයන් විශාල වශයෙන් හොයා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොවුන නම් මේ වෙනටත් මෙරටින් 13000ක් ඉක්මෝ COVID-19 ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා නොවන බව තමයි අය සඳහන් කරන්නේ. ඉතින් ඒ හින්දා වැඩිපුර වාර්තා වෙන්නේ වැඩිපුර මේ පිරිස් පොකුරු ආශ්‍රිතව හොයාගෙන ගිහලා පරීක්ෂාවන් කරන හින්දා යුරෝපයේ වුණා නම් ආශ්‍රිතව සෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ වෙලාවේ මේ පරීක්ෂණ කිරීම තමයි වැදගත් වන්නේ. කොහොමද කියන්න කොහොම කරනවද කොච්චරක් කරනවද කියන වැදගත් වෙනවා. විශේෂයෙන්ම 5 වෙනිදා ගත්තොත් 11824ක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. 6 වෙනිදා 11620ක් කරලා තියෙනවා. 7 වෙනිදා වෙනකොට 10632ක් PCR පරීක්ෂණ සිදු කරලා තියෙනවා කියලා අද උදෑසන මා විමසීමේදී තොරතුරු වාර්තාවේ දක්වලා තිබුණා. ඉතින් ඒකත් එක්ක කියන්න තියෙන්නේ පරීක්ෂාවන් සිදු කරනවා. නමුත් ලෝකේ තත්ත්වය ගත්තොත් ඉතින් ලෝකේ පරීක්ෂාවන් මීට වඩා තරමක් වැඩි තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒගොල්ලෝ PCR පරීක්ෂාවට අමතරව ඇන්ටිජන් පරීක්ෂාව සහ ඒ වගේම ප්‍රතිදේහ පරීක්ෂාවන් මේ සියල්ල සිදු කරලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඊයේ දවසේ නිවාඩු දවස් එක්ක 7986ක් PCR පරීක්ෂණ සිදු කළා කියලා වාර්තා කරලා තියෙන්නේ. කිව්වේ 10000 සීමාවට යන කියලා 10000 සීමාවේ දැන් සාමාන්‍යයක් විතර රැඳී සිටිනවා. මේ සියලු පරීක්ෂණ එක මේ අසංගත රෝග විද්‍යාංශය කියන්නේ 20000 සීමාවට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. කෙසේ වෙතත් අවසාන කියන්න වෙන්නේ පරීක්ෂාවන් හැර වෙනත් කිසිවක් නැත දැන් තියෙන තත්ත්වය අනුව. ඉතින් පරීක්ෂණ කිරීම ඉතා වැදගත් වෙනවා. මේ පරීක්ෂා කරන්න රජයට පුළුවන් මට්ටමින් උදව් කිරීම සහ පුළුවන් විදිහට කටයුතු සිදු කිරීම තමයි වැදගත්. Maintain distance hygiene under new normal condition. Chief epidemiologist වාර්තා කරන්නේ සුදත් සමරවීර මහත්මයාගේ ප්‍රකාශය. තියාගන්න ඕන දුර මීටරයකට වඩා පුළුවන් නම් තියාගන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපදින්න. මීටරයේ දුර මාස්ක් එකේ නීතිය දැඩි වෙලා තියෙනවා. නීතියක් විදිහට හිතනවට වඩා ඔබට තමයි මේක ඉදිරියට කරගෙන යන්නට වෙන්නේ. ඒ හින්දා ඔබ තමයි මේ කටයුතු සිදු කළ යුතු වන්නේ. ඒ වෙන විට තියෙන තත්ත්වයන් සියල්ල එක පොලිසියට අපහසු තත්ත්වයක වුන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔබ පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වෙනදා ආපු විදියට එකතු වෙලා කන්න බොන්න එන්න එපා. ඒ වගේම වෙනදා ආපු විදියට බස් එකේ එන්න එපා. එන හැම තැනකම ටැප් එකක් දැක්කම පොඩ්ඩක් අත පොඩ්ඩක් හොද ගන්න. අතේ සමහරට සැනිටයිසර් පාවිච්චි කරන සල්ලිම් නැති වෙන්න පුළුවන්. හැබැයි ටැප් තියෙනවා ගොඩක් තැන්වල සබන් තියලා තියෙනවා. පුළුවන් තරම් හොදන්න. පහුගිය කාලේ අමතක වෙලා තිබිච්ච තැන් අවුරුදු දවස් 14කට විතර පස්සේනේ ආපහු වෙන්නේ. සබන් කැටයක් තියලා නැත්නම් ඒ තැන්වල පොඩ්ඩක් තියන්න. ඒක සමාජයට කරන සේවයක්. කාට හරි අමතක වෙලා තියෙනවා නම් පොදු ස්ථානයක් නම් Tamanටත් පුළුවන් සබන් කැටයක් ගිහලා තියලා උදව්වක් කරන්න. ඉතින් මේ පින් කරන විදිහත් අපේ කට්ටිය සමාජයේ හොයන හින්දා ඔන්න අවස්ථාවන්. මේ අතර මුඛ ආවරණ නොපළදී 30කට 5000 බැගින් දඩ ගහපු පුවතක් වාර්තා වෙනවා පොල්ගාවෙල මහේෂ් රාජ්තුමා. ඒ ප්‍රියදර්ශනී මහත්මිය තමයි නියෝග කරන්නේ. NP ප්‍රියදර්ශනී මහත්මිය. ඒ අනුව වෙළඳසල් ප්‍රසිද්ධ ස්ථානවල පුද්ගලයන් 40කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩ ගෙවන්න කියලා පොල්ගාවෙල මහේෂ් රාජ්තුමිය නියම කළා සිටියා. ඉතිරි සැකකරුවන් 10 දෙනාට ඉදිරි දිනක නඩු විමසනවා අධිකරණයේ පෙනී හිටින්න කියලා තියෙනවා. දඩ වදීවි කියලා තමයි ඔබට කියන්නට වෙන්නේ. මේ අතර එක්ස්ප්‍රස්වේස් රීಓපන් ටුඩේ වාර්තා කරනවා. ඒ අනුව දවස් 10කට පස්සේ තමයි මේ මාර්ග විවෘත වෙන්නේ. අද උදෑසන 5න් ඇදිරි නීති ඉවත් වීමත් එක්ක මේවා විවෘත වෙනවා. කාර්යාල දුම්රිය 48ක් අද ධාවනයේට එක්කාසු කරලා තියෙනවා කියලා කියන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහත්මයා. ඒ අනුව තමයි දෙමටගොඩ හොරපේ කැලණිය රාගම වනවාසල වල්පොල ඩේරමුල්ල බටුවත් යන දුම්රිය ස්ථානවල දුම්රිය
නතර කරන්නේ නැහැ කියලා ඔබට මතක් කරන්නට වෙන්නේ. දුරගමන් සේවා බස් රථ අද සිට යලි ගමනට එක්කාසු වෙනවා කියලා එහි සභාපති කින්සි රණවක මහත්මයා ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් සඳහන් කර තිබෙනවා. ලංගම් බස් රථ 5000ක් ධාවනයට එක්කාසු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේකම සභාපතිතුමා ප්‍රකාශ කරන අතරතුරේ සඳහන් කළ තියෙනවා දිලුම් අමනුගම මහත්මයා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාධිකාරී ධාවන එච් පණ්ඩුක මහත්මයා. කොරෝනා පාලනය වෙන තෙක් බස් ගැමුණුගෙන් යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට මේ තත්ත්වෙත් එක්ක දුවන්න විදිහක් නැහැ. බස් රථ නියාමනය කියන්නේ පොලිසියට අයිති රාජකාරියක් නෙවෙයි. ඒක ඇත්තටම අයිති වෙන්නේ ගමනාගමන කොමිෂන් සභාවට. ඒ අනුව අලුත් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකත් එක්ක මගී ප්‍රවාහනයට යොදා ගන්න බස් රථවලට සහ වෑන් රථවලට ලීසින් සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම පිළිබඳ සලකා බැලීමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහත්මයා. මේ එක්කම ඔබ දීපාවලිය සමරන්න ගමට යන්න ඉන්නවනම් ඒ පැත්තක ඉන්න එපා කියලා තියෙන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත ඉන්න එපා කියන්නේ මස්කෙලිය කොට්ටාශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා. මේ වන විට තියෙන තත්ත්වයක් එක්ක ඔබ එක්කෝ අරන් එන්න පුළුවන්. මේ ප්‍රදේශවල දැනටමත් වාර්තා වෙලා තිබෙනවා කොවිඩ් තත්ත්වයන්. ඒ හින්දා කරුණාකරලා අරගෙන එන්න එපා. අරගෙන යන්න එන්නත් එපා කියලා කියන්තින්. ලෝකෙම විවිධ චෝදනා එල්ලනා කොරෝනා අභියෝග මැද ලොකුම පොහොසතාගේ ආදායම වැඩි වෙලා තියෙනවා. ලෝකෙ තත්ත්වය එහෙමයි. ඒ වගේම ලංකාවෙත් ප්‍රධාන පොහොසතෙක් විදිහට සලකන ධම්මික පෙරේරා මහත්මයාගේ ආදායම වැඩි වෙලා තියෙනවා. ආයතන වහන්න නැතුව සේවකව ඉවත් කරන්න නැතුව කොහොමද ඔහු ආදායම වැඩි කරගෙන තියෙන්නේ? අද දෙරණ විශේෂ සටහනක් ගෙනනවා. ඒ ගැනත් තවත් තොරතුරුත් අපි ඔබට ඉදිරිපත් කරන්නම් මේ විරාමයෙන් අනතුරුව. දෙරණ අරුණ Sri Lanka's breakfast show. යලි දෙරණ අරුණ සමග ඔබ එකතු වෙන්නේ සජීවීව මධ්‍යම තැපැල අද ඉඳලා වැඩ ලියුම් එහෙම ආවේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ දැන් එන්නට පුළුවන්. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහත්මයා කියලා තියෙනවා තැපැලේ කටයුතු වැඩ ආරම්භ කරා කියලා. අද ඉඳලා බන්ධනාගාර පොකුර හැබැයි 113ට නගනවා. ඊයේ අලුතින් එකතු වෙච්ච සංඛ්‍යාව තමයි 72ක් විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ පොකුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ හින්දා මාතර බන්ධනාගාරෙත් එක් අයෙකු වශයෙන් වාර්තා වෙලා තියෙනවා. දැනට 111ක් නිලධාරීන් වාර්තා වෙලා තිබෙනවා. බන්ධනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහත්මයා කියන්නේ මේ බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් රැඳවුවන් ඇතුළු පුද්ගලයෝ 146ක් සම්බන්ධයෙන් පෙරේදා දිනේදීත් පරීක්ෂණ සිදු කරලා තිබෙනවා කියලා අද දවසේ වාර්තා කරනවා. වැලිකඩ තත්ත්වෙ මේ. වැලිකඩ රැඳවුවන් 71කට නිලධාරියෙකුට කොරෝනා බෝගම්බර බන්ධනාගාරයෙන් ආශ්‍රිතව 8 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා සමස්තයක් ලෙස ගත්තම. කෙරවල පිටියේ සෙල්ලම්බඩු කම්හලේ තවත් 66කට කොවිඩ් වාර්තා තියෙනවා කියලා ඊයේ දවසේ වාර්තා වුණා. මේ කර්මාන්ත ශාලාවේ සේවක මහත්මීන් 800 දෙනෙකුට PCR පරීක්ෂණයන් සිදු කළා. ඒකෙන් තමයි 175කට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා කියලා සොයාගන්නේ. කොරෝනා සමග ගම්පහ අනාරක්ෂිත වෙන්න පුළුවන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අනතුරු ඇඟවීමක් කරනවා. දිස්ත්‍රික්කයේ ලක්ෂ 24කට වැඩි ජනගහනයක් ඉන්නවා. ඒ හින්දා තමයි පරිස්සම් වෙන්න කියලා ඔවුන් ඉල්ලන්නේ. මොකද වැඩි ජනගණත්වයත් එක්ක මේ තත්ත්වේ ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් වේවි. දකුණේ කොරෝනා ආසාදිතයෝ 156 දක්වා ඉහළ ගිහිල්ලා දින 3ක් තුල 29ක් හැදිලා ඉන්නවා. ගාල්ලේ 8212ක්, මාතර 2173ක්, හම්බන්තොට 2435ක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 1015ක පුද්ගලයෝ 2040ක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. PCR පරීක්ෂණ 3733කට දී කිසිදු ආසාදිතයෙක් සොයා ගැනීමට බැරි වුණා කියලා ආණ්ඩුකාර මහීපාල හේලත් මහත්මයා සඳහන් කරලා තියෙනවා. උතුරු මැද ආණ්ඩුකාරවරයා මේ අතරම තමයි මිනුවන්ගොඩ පොකුරෙන් හමු වෙච්ච ආසාදිතයෝ 4299ක් දැන් සුවය ලබලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් විදිහට තමයි මේ ගැන දක්වලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ පිරිසෙන් 412ක් ඇඟලුම් කම්හලේ සේවකයෝ 3887ක් කම්හල් සේවකයන්ගේ ආශ්‍රිතයෝ වෙනවා කියලා කියන්නේ. සහරාන් හෂිම්ගේ බිරිඳ ප්‍රතිකාර ලබමින් ඉන්නවා කොවිඩ් නිසාවෙන්. වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගෙනihin තියෙනවා. විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ මැද්දේ තමයි අය ඉන්නවා කියලා කියන්නේ. මැද පෙරදිග රටවල් 3කින් 71ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව තමයි මේ පැමිණ තිබෙන පිරිස අතරින් විශේෂ පරීක්ෂාවන් සිදු කරලා තියෙන්නේ. මැද පෙරදිග රටවල් 3ක ශ්‍රී ලාංකිකයෝ 71 දෙනෙකු එම රටවල සිට පැමිණෙන ගුවන් යානා 3කින් කට්නායක ගුවන් තොටුපළ වලට පැමිණ තිබෙනවා. ඔමානි මස්කට් ඉඳලා පැමිණෙන ඔමාන් ගුවන් සේවයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගින් 19 දෙනෙක් කට්නායකට පෙරේදා පැමිණියා. පෞද්ගලික රෝහලකට ගිය පියාට කොවිඩ් කියලා තනියට ගිය දුවත් සමගම ඉරණ විර ඇරලා තියෙනවා. අද දවසේ වාර්තාව ගෙන නිරෝගී දුවත් දැන් කොවිඩ් ලෙඩෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් පස්සේ මේ කට්ටිය මේ ගිලන් රථයකින් මැදියම් රැය තමයි පියාදියනේ නිරෝධායන මධ්‍යස්ථානට ඇතුල් කරලා තින්නේ. ගිලන් රියේ ගාස්තුවත් රෝගියාගෙන් නිලලා තියෙනවා. සමහර මෙහෙම ගිලන් රියේ ගානක් ඉල්ලන්න විදිහක් නැහැ. මොකද එහෙම වෙන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් මේක වාර්තා කරන්නේ පෞද්ගලික රෝහලෙන් ඉල්ලුවද කියන එක ප්‍රශ්න රජයේ රෝහල් වලින් හෝ අපේ විශේෂ ධර්මයන් වෙන්නම් ඉල්ලීමක් වෙන්නේ නැහැ.
මේ අතර මේ හැමෝම ඉතින් චෝදනා කරනවා සමාජයේම හැටි මෙහිමයි කවුරුත් උදව් කරන්නේ නැහැ. රෝහලක් යනකොට කොවිඩ් රෝහලක් Tamanගේ පැත්තට මිනිස්සු උද්ඝෝෂණ කරනවා විරෝධතා දක්වනවා. අපි දැක්ක පහුගිය කාලේ හැඳලින් පටන් ගත්තම ලංකාවේ රට පුරා මේ තත්ත්වයන් තිබුණා. ඉතින් හැබැයි තවත් පිරිසක් ඉන්නවා Tamanගේ පැත්තට එහෙම දෙයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. අපි බාර ගන්නවා. අපි දන්නවා මේ ඔක්කොම ලෙඩු කියලා. අපි බලා ගන්නම් ඒගොල්ලන්ව. අපි රජයටවත් බරක් වෙන්න තියන්නේ නැහැ. මේ ඇඹිලි පිටියෙන් වාර්තා වෙන පුවතක්. COVID-19 රෝගය ආසාධිත එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාධිතයන් සඳහා ස්ථාපිත මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පීටා ඇත්තේ ඇමිලිපිටිය ගම් උදාභූමියෙයි. මෙම මධ්‍යස්ථානය ඇමිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල මගින් පාලනය කෙරෙන අතර මේ වන විට රෝගීන් 180කට අධික ප්‍රමාණයක් නේවාසිකව සිටිනවා. මෙහි සුවිශේෂීත්වය වන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින රෝගීන් සඳහා දෛනිකව අවශ්‍ය වන භාණ්ඩ සපුරාලීමට ප්‍රදේශවාසීන් කටයුතු කිරීමයි. එය අනුව එම භාණ්ඩ තොගය ඇමිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂවරිය වෙත බාර දෙනු ලැබූ අතර එහිදී ඔවුන් සඳහන් කළේ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන තාක් මෙලෙස මාසිකව භාණ්ඩ ලබා දීමට තමන් කටයුතු කරන බවයි. අපේ පළාතේ රෝගීන් නැති වුණාට රටේ අනිත් පළාත්වලට කරන සහයෝගයක් විදිහට අපි මේ රෝගීන් රැක බලා ගන්නේ. මම ඒගොල්ලන් අපට දෙන සහයෝගය ඉතාම අගයකට සලකනවා. මේ කර්තව්‍ය හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න. අපේ ප්‍රදේශ රෝගීන්ට ප්‍රතිකාර කරන නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කරා කියලා දැනගන්න ලැබුණාම ඇත්තම අපි කල්පනා කරේ මේ මධ්‍යස්ථානයට විරුද්ධ වෙන්න නෙමෙයි. අපි ප්‍රදේශවාසීන් හැටියට ගමේ මධ්‍යස්ථානයට අපෙන් මොකද්ද වෙන්න ඕනි කියන එක හොයලා බලලා ඒක සපයමු කියන තැන තමයි අපි හිටියේ. මේ මධ්‍යස්ථානය ඇඹිලිපිටියේ තියෙනකන් මෙතනින් ඉස්සරහට හැම මාසෙකම මේ වගේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ප්‍රදානය කරනවා. ඉතින් යහපත් විදිහට ඉතන මිනිස්සු හින්දා තමයි රට ලස්සන වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් 120කටත් අඩු ප්‍රමාණයක් තමයි මේ කියන නීති රීති පිළිපදින්නේ නැත්තේ. මුඛාවරණේ පළඳින්නේ නැත්තේ. අත් හොදන්නේ නැත්තේ. වගේ වගක් නැත්තේ. යන්න ඕන ගමන් ඔක්කොම යන්නේ කියන දෙයක් අහන්නේ නැත්තේ. ඒ 20 හින්දා අපි 80ක් විතර අය මේ රටේ බැලුවොත් ඇත්නම් හැමතැනම මුඛාවරණ පළඳිනවා. අත් හොදනවා. වෙන්දට වඩා පරිස්සම් වෙනවා. මීටරෙන් පුළුවන් තරම් දුර ඉන්නනම් ඉන්නවා. අනික් අය කවුරු හරි අඩුපාඩුවක් කරනවා දැක්කම කතා කරලා කියනවා. මේක තමයි යහපත් පුරවැසියාගේ වගකීම. යහපත් පුරවැසියා එහෙම හැසිරෙනකොට 120ක් හරියට හැසිරෙන්නේ නැහැ කියලා අපි සම්පූර්ණයෙන් අපේ වැඩ අත්හැරලා ඉන්නවද? එහෙම නැත්නම් රටේ බලධාරීන්ට බලපෑම් කළා, පොලිසියට පෙන්නලා දීලා, ආරක්ෂක අංශවලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා බලපෑම් කළා. ඒ 20ත් මේ 80 වගේ කරගන්නවද? ඒක ඔබේ වගකීම, මගේ වගකීම, අපි හැමෝගෙම වගකීම. ඉතින් මෙතනින් එහාට දුවන්නේ මේ වගකීමත් එක්ක දුවන කාලේ ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරගන්න අපි හැම දිනාටම පුළුවන්. අපි හැමෝම බලපෑම් කරමු. දැක්කම කියමු මාස්ක් එක දාලා නැත්නම් දාගන්න කියලා. අත හොදන්න නැතුව යනවා නම් කියමු අත හොද ගන්න කියලා. ආයතනයේ සේවක මණ්ඩලයේ ඔක්කොම කට්ටිය එකට කදේ දාගෙන ඉන්නවා නම් කියමු පොඩ්ඩක් බෑතින් ඉමු දැන් කියලා ඉවරලා. ඉතින් මේ තමයි යහපත් පුරුදු ඇති කරගන්න අපිට තියෙන වගකීම. සපුගස්කන්ද බියගම පොලිස් නිලධාරිනියන් 24ක් ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා. මව්බිම පුවත්පත කියන්නේ සපුගස්කන්ද සහ බියගම පොලිස් ස්ථාන දෙකෙහි තනිකඩ බට නිවාසවල සිටින කාන්තා පොලිස් නිලධාරිනියන් 24 දෙනෙකු ඊයේ සිට ස්වයං නිරෝධායනයට යොමු කරා කියලා. ඒ සේවයට අනියුක්ත 23 හැවිරිදි කාන්තා කොස්තාපල්වලියකට කොවිඩ් ආසාදනය වුණා කියලා පහුගිය දා තිබිච්ච පරීක්ෂණයකින් දැන ගැනීමත් එක්ක. අලුතෙන් ඇතිවන කොරෝනා පොකුර මොකක් වෙන්න පුළුවන්ද? ඒක ග්‍රාම සේවක පොකුර වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා කියලා තමයි කියන්නේ. ගැටළු වලට විසඳුම් නොදුන්නොත් ග්‍රාම නිලධාරී කොරෝනා පොකුරක් ඇතිවීම වළක්වන්න බෑ. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය කියනවා අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ Tamanට කඩිනමින් ලබා දෙන්න කියලා. කොරෝනා ව්‍යාප්තිය සිතියම්ගත කිරීම මේ අතරේ අවසන් කළා තියෙනවා. ඒක කළා තියෙන ගුවන් හමුදාව. ගුවන් හමුදාපති මහනුවරදි ප්‍රකාශ කළා තියෙනවා. ගුවන් හමුදාපති යාමාශ සුදර්ශන පතිරන් මහත්මයා 18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වුණාන් පස්සේ මහනුවර ශ්‍රී දල්දා මාලිගාවට ගිහිල්ලා බඳ පුදාගෙන ඉන්න අනතුරුව කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කලා තියෙනවා මේ මහානායක ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවේ තමයි මේ ගැන මාධ්‍යට කියන්නේ. කුලියාපිටිය මැදි විදුහලින් කොරෝනා කොවිඩ් වාර්ටුවට රොබුවෙක් දීලා තිනවා. වෛද්‍යවරයා දුර සිට රෝගියාට කතා කරන්න පුළුවන්. බෙහෙත් ඇඳ ළඟටම අරගෙන යන්න පුළුවන්. අද අරුණ පුවත්පතේ වාර්තාව. මම දැන් මේ දීපු උපකරණ ගත්තොත් කළුබෝවිලට දුන්නා. තව රෝහල් ගණනාවකට මෙහෙම දුන්නා. අලුත් දේවල් ආවා. නම නිපැයුම් ආවා. සමහර වෙලාවට ඒ කරපු වියදම් ඒ නව නිර්මාණකරුවන්ගේ කාර්යභාරය අපතේ ගියාද කියලා හිතෙන්න පුළුවන්. ඒ හින්දා තව අය දිරිමත් නොවෙන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් හොයලා බලන්න. ඒ වාට්ටු වල ඒවා වැඩ කරනවද? බැටරි බහැලා කියලා පැත්තකට දාලාද? වැඩ කරවන්න කවුරුත් නැහැ කියලා කියලාද? ඕකේ තියන් යනකොට අතින් ගිහින් දෙනවා කියන එක හොඳයි කියලාද?
හොයලා බලන්න හොයලා බැලුවම තියෙන තත්ත්වය ටිකක් සෝචනීයයි. අනුමත කළේ විශේෂඥයින් ඇන්ටිජන් කට්ටල ආනයනය අනුමත කළේ විශේෂඥයින් ඇන්ටිජන් කට්ටල ආනයනය ගැන ඖෂධ අධිකාරියෙන් සහතිකයක් පළමු තොගය අද එනවා. ශනික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ල වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරයින් පස්සේ මෙරට ආනයනය කිරීමට අවසර ලබා දුන්නේ විනිවිද භාවයකින් යුක්තව බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියනවා. කිසියම් ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් මෙරට ආනයනය කිරීමට අවසර ලබා දීමේදී විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් අනුමැතිය ලබා දෙනවා. ඒ ආකාරයට ශනික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ගවලට අනුමැතිය ලබා දුන්නා කියලා තමයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහත්මයා ප්‍රකාශ කරන්නේ. අද ඒ අනුව රජය විසින් ශ්‍රී ලංකාවට තෝගයක් ගෙනනවා මේ ප්‍රතික්‍රියක කට්ටල අද සෞඛ්‍ය මාත්‍යංශයට පිරිනැමීමට නියමිතයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන ඒවා මෙරට කාර්යාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීම සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. කොහොම වුණත් ලෝකෙ කියන්නේ එක දෙයයි මේ වෙලාවේ. ටෙස් එදා සිට අද දක්වාම කිව්වෙත් එක දෙයයි. ඒ හරහා පමණයි මේකට පිළිතුරු හොයන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ගැන මේ ගෙනාවේ ඇන්ටිජන්ද මේක ගෙනාවේ කොහොමද කවුද ගෙනාවේ මේක වගකීම තියෙන්නේ කාටද මේ සම්බන්ධයෙන් ඊයේ දවසේ අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පිළිබඳව රට පුරා වැරදි ප්‍රචාරයක් වැරදි මතයක් නොමගැවීමක් සිදු කරන ලබනවා ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ඒ වගේම මාධ්‍යවල ඉඩ ප්‍රස්ථා ලබා ගැනීම සඳහා මේ කටයුතු කරනවා කියලායි අපිට පෙනෙන්නේ. මම ඊටාම වගකීමෙන් කියනවා මේ වනතෙක් රජය අඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සඳහා යොදා ගන්නා ඒ කට්ටල කිසිදු ආකාරයකට මිලදී ගැනීමක් කරලා නැහැ මේ වනතෙක්. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ඉල්ලීමක් කරා කඩිනමින් මේ කට්ටල අපිට ලබා දෙන්න කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප වෙත 50000ක කට්ටල ප්‍රමාණයක් ලබා දෙනු ලැබුව ආරම්භක පියවරේදී එය අද දවසේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. එය ඉක්මනින්ම යොදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඇරෙන්න කිසිදු පෞද්ගලික සමාගමකින් මේ වනතෙක් මිලදී ගැනීමක් සිදු කළා නැහැ රජය විසින්. ඇත්තට මෙහි යෝග්‍යතාව පිළිබඳව නිර්දේශය ලබා දෙනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ආයතනයකින් තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. එය ලංකාව තුල ගැළපෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ අතිරේක වශයෙන් පරීක්ෂාවක් අප විසින් සිදු කරනු ලබනවා. හැබැයි අනිත් රටවල් වල එහෙම විශේෂ පරීක්ෂාවක් සිදු නොකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත මේක පාවිච්චිටත් ගන්නවා. අපි වැඩිදුර පියවරක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක අප නිෂ්පාදනය කරපු දෙයක්වත් අප බලෙන් ඉල්ලපු දෙයක්වත් අපේ අවශ්‍යතාව මත මිලදී ගන්න යන දෙයක්වත් නෙමෙයි. පැහැදිලි වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මුළු ලෝකෙටම මේ නිර්දේශය ලබා දෙනු ලැබුවා. එහි පියවරක් හැටියට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය හැම රටකටම යම් ප්‍රමාණයක් මේ පරීක්ෂණ කට්ටල ලබා දෙන්නේ. ඉතින් අපිත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සම්බන්ධ වෙලා තියෙන රටක් හැටියට ඒ උපදේශ අපිටත් ලැබිලා තියෙනවා. එය ක්‍රියාවට නැංවීම පමණයි අප සිදු කරන්නේ. මේ මාධ්‍යවලින් කියනකොට නීතිගත කවිලා මේ වෙනකොට ඇක්ටිවිටි ගෙනලා තියෙනවා. ඒක රටේ අන්තිලෙන් සංගමයක් දෙක මේ පිළිබඳව කිව්වොත් තාම කරනවා මේ ගෙනලා නැහැ. ගෙනල්ලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් විසින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා. ඒවා අපි රජයට අරගෙන නෑ මේ වනතේ කිසිසේත්ම රජයට එහෙම හිතුමතේ ගන්න පුළුවන් කමකුත් නෑ. ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාපාටියක් අනුගමනය කරන්න ඕන. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒ රටේ තියෙන ටෙන්ඩර් පටිපාටියට අනුව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. ඒක තාම අවසන් වෙලා නෑ. එතකොට පෞද්ගලික අංශය මගින් ගෙනල්ලා තියෙනවා නම් ඒක විසින් ගෙනාපු එකක් හෝ අපේ බලපෑමින් කරපු දෙයක් නෙමෙයි. රජයේ පැත්තෙන් තමයි අපිට වගකීම තියෙන්නේ. අපි මේ වනතෙක් එහෙම මිලදී ගැනීමක් කරලා නැහැ. එහෙම ප්‍රචාරයක් සමහර තැන්වල යනවා. අපි දැක්කා සමහර ප්‍රවෘත්තිඵල වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. විශාල පිරිසක් විශාල මුදලක් පෞද්ගලිකංශය වියදම් කරලා තිබෙනවා තමන්ගේ PCR පරීක්ෂණ වාර්තාවන් සඳහා තියෙන සේවක මහත්මීන්ගේ. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේ පරීක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ පරීක්ෂා කරන්න අවස්ථාව තිබෙනවා. අද තවත් රජයේ තොගයක් ලැබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ මේ ගැන. කොවිඩ් නසන්න බටහිර ප්‍රතිකාර සමග ආයුර්වේද ඖෂධ ලබා දෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඉංගිරිය හෝමගම සහ රත්නපුර යන රෝහලවල කරපු ඉල්ලීමක් අනුව මේ වන විට බලාපොරොත්තු වෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාගෙන ප්‍රතිශක්ති
ශක්තිකරණ ඉහළ නැංවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තිබෙන ගුඩිචාති කසාය මේ වන විට ලබා දීම ගැන ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහත්මයාගේ ප්‍රකාශයක් මේ ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියනයක් අහිමි වෙන්න යනවා කියලා සඳහන් කරනවා අද දවසේ. ඒ කොවිඩ් හේතුවෙන් මේ වසරේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට එවන මුදල් විදේශ ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියනයක් පමණ අහිමි වේවි කියලා තමයි තොරතුරු වාර්තාවේ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වන විට තියෙච්ච තත්ත්වයත් එක්ක ඔබ දන්නවා රටේ ආර්ථිකයට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ මේ ප්‍රජාව. නමුත් ඉතින් ඔවුන්ට අද එන්නවත් විදිහක් නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ හැම එකක් එක්කම තියෙන තත්ත්වය තමයි අද තොරතුරු වාර්තාවේ දක්වා තිබෙන්නේ. මේ අතර මේ කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩි වෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1500කින් ඉහළ ගියා කියලා වාර්තා කරනවා. ඒ අනුව කොවිඩ් වසංගතයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ මේවන්ට කොවිඩ් නිසා රැකියා අහිමිවුවන්ගේ ප්‍රමාණය මිලියන 40ක් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකට ආසන්න පිරිසක රැකියා අහිමි වෙලා. හැබැයි කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් එක්ක ලොව ජනජීවිත සාමාන්‍ය කරා පරිවර්තනය වෙනවා. මේ වන විට ගත්තොතින් ඇමසොන් නිර්මාතෘ ජෙෆ්ගේ වත්කම්වල ප්‍රමාණය ඩොලර් බිලියන 48කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක ස්ටීව් බෝම්ලගේ ඩොලර් බිලියන 15කින් ඉහළ ගිහිල්ලා. එලන් මස්ක්ගේ ඩොලර් බිලියන 17කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ අංකකේ ව්‍යාපාරික ධම්මික පෙරේර මහත්මයාගෙත් ආදායම සහ වත්කම ඉහළ ගිහිල්ලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේට හේතුවක් විදිහට දක්වලා තියෙනවා විශේෂයෙන්ම සමහර ආයතනවල තමන් කර ඇති ආයෝජනය මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලිස් PLC සහ වැලිබන් වන් ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ ධම්මික පෙරේර මහත්මයා. ඒ අනුව තමයි මේ ලියවෙන්නේ ඔහු වැලිබල් වන් එකේ කොටසක මිල 17යි 760 ඉඳලා 25යි 740 දක්වා ඉහළ ගිහිල්ලා. වගේම වැලිබන් වල් එක ගත්තොත් 689යි මිලියන 689ක් 163ක් හිමිකාරීත්වය ඔහුට තියෙන්නේ. ඉතින් වැලිබල් වන් එකේ ආයෝජන වටිනාකම ඉහළ ගිහිලා තියෙනවා රුපියල් කෝටි 537කින්. ඉතින් මේ හැම එකක් එක්කම ආයතන ගණනාවක ඔහු කරලා තිබෙන හේකාබ් එකේ ඩිප් ප්‍රොඩක්ට් එකේ කරලා තියෙන ආයෝජනයන් එක්ක තමයි මේවා ගිහිලා තියෙන්නේ. ඉතින් වෙළඳපොළ විවිධාංගීකරණයන් වෙත ඔහුගේ යොමු වෙලා තියෙනවා ව්‍යාපාර විවිධාංගීකරණය වෙත. ඉතින් කෙසේ වෙතත් හැබැයි ඔහුගේ හෝටල් පද්ධතිය පහුගිය මාස ගණන තුලදී මිලියන 310කින් පාඩු ලබලා තියෙනවා මායයක. කිංස්බරි එක මිලියන 430කින්. ඒ කෙසේ වෙතත් ඔහු කෝටි 1500කින් ආදායම් වැඩි කරගෙන තියෙනවා කියලා සඳහන් කරනවා. මේ අතරතුර කාලය තුලදී DP Kids වගේ ජනතාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නොමිලේම සේවාවන් හඳුන්වලා දීලා YouTube channel වෙබ් අඩවි හඳුන්වලා දීලා සමාජ ක්‍රියාකාරකමකුත් මේ අවස්ථාවේ සිද්ධ කරලා තියෙනවා. ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ දරුවන්ගේ මේ එක්කම හොඳ පැත්තට කියන අතරතුර ඉතින් අනිත් පැත්තට කියන්නේ ඉතින් 58000ක් විතර සේවකයෝ ඉන්නවා. ඉතින් එයාට රැකියා හිමි කරන්නේ නැතුව කප්පාදු සිදු කරන්නේ නැතුව මේ යන ගමන ඉතාමත් සුවිශේෂී වෙනවා එක පැත්තකින්. හැබැයි ඉතින් ලංකාවේ මාකට් ෂෙයා එක නගින ඕන තැනක 151ක් තියෙන අයට මේකෙ මිට ඉහළ ගියා කියලා හැබැයි විකුණන්න විදිහක් නැහැ. වත්කම වැඩි වෙනවා. නමුත් ෆීල් කරන්න විදිහක් නැහැ. ගෙයක් තියෙනවා. ගෙදර හැදුවෙන් පස්සේ ඉඩමේ වටිනාකම් වැඩි වෙනවා. හැබැයි ඉතින් ගේ විකුණන්නේ නැහැනේ. වටිනාකම් වැඩි දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නයි තියෙන්නේ. මේ අතර තමයි මේ හොඳ පැත්තට තියෙන කතා ගොඩක් අද දවසේ පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. අතුල්පිටු වාර්තාවන් වල අපි හැම එකක්ම ධනාත්මක නොවන විදිහට බලනකොට තවත් ගණනාවක් තිබෙනවා ධනාත්මක විදිහට බලන්න පුළුවන් සිදුවීම්. මම ඊට ඉස්සෙල්ලා තව කොවිඩ් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ බඩුමල්ල සම්බන්ධයෙන් කතා කරද්දී දසදහසේ බඩුමල්ල 6500 වෙච්ච පුවතක් තියෙනවා කොළොන්නාවේ ඇතැම් තැන්වල. සිංහපුර ප්‍රදේශයේ 28 දෙනෙකුට විතර මේ විදිහට ලැබිලා තියෙනවා කියලා කියන්නේ රුපියල් 10000ක් වටිනවයි කියලා දීපු බඩුමල්ල රුපියල් 6500කට 2,81,784ක් පවුල් වලට ගම්පා දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දෙන්න පුළුවන් වුණා කියලා කියන්නේ අද ඩේලි නිවුස් පුවත්පතේ සිරස්තලය මේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශය. මේ අතරම කනගාටුදායක පුවතක් 5000 ගන්න ගිය කාන්තාවක් අද වැටලා මිය ගිය පුවතක් වාර්තා වෙන්නේ කටාන කදිරාන ග්‍රාම නිලධාරී කොට්ටාශයෙන්. ශිෂ්‍යත්ව පිළිතුරුපත් පරීක්ෂාව අවසන් වෙලා තියෙනවා. උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂාව අධ්‍යයන දෙකක් යටතේ සිද්ධ වෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා තමයි මේ ගැන කියන්නේ අද පුවත්පතේ සිරස්තලය. උසස් පෙළ පිළිතුරුපත් රැගීමට පෙර සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබා දීම අනිවාර්යයි. එහෙම නැත්නම් මේක කරන්න බෑ කියලා කියන්නේ ගුරු සංගමේ ප්‍රධානියා ජෝසප් ස්ටාලින් මහත්මයා. විභාගයට දුන්නු මුදල් වියදම් කරපු හැටි හොයලා බලනවා කියලා කියන්නේ අද දවසේදී ජාතික විගණන කාර්යාලය මේක පරීක්ෂණයක් විදිහට උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ලබා දුන් රුපියල් 15000ක මුදල කොයි විදිහටද වියදම් කරේ කියලා හොයලා බලනවා කියලා ඔවුන් කියලා තියෙනවා. මේ අතරේ ගුරුවරු ඔන්ලයින් විදිහට උගන්වනවා. හැබැයි ළමයින්ට අන්තර්ජාල පහසුකම් නැහැ.
ඉතින් ඉගෙන ගන්න විදිහක් නෑ. ඒ අනුව තමයි උඩුදුම්බර ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට 4G අන්තර්ජාල පහසුකම් නැතිවීම හින්දා මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා කියලා දක්වලා තියෙනවා අද දවසේ. ඉතින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ ගෙනෙනවා. මම එනවා වෙන සිරස්තල කිහිපයකට 12 වෙනිදා පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ගන්නවද නැද්ද කියන තීරණය අද දවසේ ගැනීමට නියමිතයි. මේ අතර ආණ්ඩුව මොන දේ කිව්වත් කොරෝනා දෙවනි රැල්ල දැන් සමාජගත වෙලා ඉවරයි කියලා මනෝ ගණේෂන් මහත්මයා චෝදනා කරනවා. අරුණ පුවත්පතේ සිරස්තලේ ඒ ගැන ගෙනෙන්නේ. අවලාද උපහාස අපහාස මැද එදා මා කී දේ සත්‍ය වෙනවා. ආණ්ඩුවේ බැරිකම දැන් ඔප්පු වෙමින් යනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ රැපිඩ් ටෙස්ට් ක්‍රමය ඉතාමත්ම හොඳයි. මේ සිදුවිය යුත්තක් වහා ක්‍රියාත්මක වෙන්නට ඕන දෙයක් කියලා. දේශපාලන කොමිසමේ අවසන් වාර්තාවට ලබා දීම කොවිඩ් හරහට ඉඳලා තියෙනවා. ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා තියෙනවා. කොමිසමේ විනිසුරු උපාලි අබේරත්න මහත්මයා තව සති දෙකක කාලයක් ලබා දෙන්න කියලා. මේ අතරම තමයි මේ දේශපාලන කොමිසම හමුවේ පෙනී සිටින්න කියලා කියන්නේ තවත් මන්ත්‍රීවරුන්ට දේශපාලන පරිගැනීම් ගැන ජනාධිපති කොමිසමේට නිගරු කළයි කියන චෝදනාවත් එක්ක සමගි ජනබලවේගයේ මන්ත්‍රීන් 5 දෙනාට නොතීස් නිකුත් කළා තියෙනවා. හරින් ෆර්නෑන්ඩෝ, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, ඒ වගේම මයන්ත දිසානායක සහ අද දවසේ තවත් මන්ත්‍රීවරුන්ට මේ විදිහට පෙනී හිටින්න කියලා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය මාරු කළා තියෙනවා කියලා කියන්නේ අරුණ පුවත්පතේ සිරස්තලය. ඒ අනුව තමයි මේ මාරුව ලබා දීලා තියෙන්නේ. යාපනයට මාරු කළ තියෙන පද්මිනී වීරසූරිය මහත්මිය හදිස්සියම. ඉතින් කෙසේ වෙතත් අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය තමයි මේ විදිහට මාරු කළ තියෙන්නේ. අද ප්‍රධාන සිරස්තලයක්. මොකක්ද හේතුව කියන එක තමයි ප්‍රශ්නේ. අල්ලාස් කොමිසමේ හිටපු අය ගැන කතා කරනකොට වික්‍රමසිංහ මහත්මියට යන්න උනා ප්‍රධාන දේශපාලඥයෙක් ගැන ඒ කාලේ ආණ්ඩුවේ හොයලා මේ කාලෙත් එහෙම දෙයක්ද? ප්‍රශ්නාර්ථය ඔහොමම තියලා. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අද කාටුන් බලන වෙලාව මේ ජනරාණි වකුගඩු රෝගීන්ට කොරෝනා මාරාන්තිකයිලු. වකුගඩු හොඳ අයටත් එහෙම තමයි. ඒ අයිරාණි කියලා අහනවාද මහත්මයා ජීවත් වෙන්න වකුගඩුව විකුණන්න වෙලා තියෙන්නේ මේ යන විදියට ගියොත් කියලා අද කියන්නේ. ට්‍රම්ප් මහත්මයාට නම් ලිබර්ටි නිදහස දුන්නු පහර ගැන තමයි අද අවන්ත ආටිකල කියන්නේ පය පහරක් දුන්න කියලා. එතුමා තලන්ගේ සර් ට්‍රම්ප් පරාදයි බැසිල් මහත්මයාට කියනවා අපේ ඇමතුම බය වෙන්න එපා අපි යාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවා. ඒ කිව්වේ මොකද්ද? බලපන් ඇමරිකාව වගේම අපිත් සඳුදා ඉඳලා මුළු රටම විවෘත කරනවා කියලා කිව්වා කියලා කියන්නේ. එතුමා කාටුනින් නම් සුවාරිස් මෙන්න කේන්දරේ බලා ගන්න ගිහිලා සුමනදාස මහත්මයා ගාවට සුවාරිස් අද කවුරු වෙනකල්ද බලාගෙන ඉන්නේ? උම්මා දේවි මගෙනුත් උදව්වක් ඉල්ලගෙන ඒ කියලා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. උම්මා දේවිය අනු වෙන කවුරුත් නෙවෙයි අපේ සෞඛ්‍ය ඇමතිතුමිය වේ යුතුයි. ඇය එනකම් බලන් ඉන්නේ නැකතක්වත් ඕනද කියලා අහන්න. තලංගම ජයසිංහ නම් කියන්නේ අද දවසේදී ඩඩ්ඩිලා වගේ යෝධයෝ ගාව බන්දුලලා පොඩි මිනිස්සු කියලා අද හාල් මිල ගැන කතාව මේ විදිහට ගෙනෙනවා. මෙන්න අද සෙල්ලන්ද කොල්ලෝ තව වසර දෙකක්වත් අපිට කොරෝනා එක්ක ජීවත් වෙන්න වෙයිලු. කොරෝනා එක්ක ජීවත් වෙන එක නම් ප්‍රශ්නයක් නෑ. කොරෝනා එක්ක මැරෙන්න වෙන එක තමයි බය කියලා කියන්නේ අපේ යාළුවෝ දෙන්න. අද මේ හසන්ත විජේනායක කාටුනය අර රීඩෙක්ෂන් හොරකරා ගිය ට්‍රම්ප් මහත්මයා ඩාඩා ඉන්නවා. අද ජනාධිපති කුසලානේ අරගෙන දෙන වෙන කවුරුත් නෙමෙයි බයිඩන්. ඉලෙක්ෂන් කියන්නේ මොනවද බං කියලා මේ අතරේ චීනේ ජනාධිපතිතුමා ෂී ජින්පින් මහත්මයා අහනවා. ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. මැරෙනකම් මේගොල්ලෝ ඉන්නවා. මෙම්ඩි විරත්නගේ කාටුනේ නම් කියන්නේ කමිටු දැන් මේ කවුද? අපේ හිටපු ජනාධිපති. ගැසට් ගහලා එන තත්ත්වෙ පේන විදිහට නම් වැඩිම ගැසට් ගානක් ගහන්න වෙන්නේ වත්මන් ජනාධිපතිට කියලා මව්බිම කාටුනේ කියනවා. මේ අතර කියලා වැඩක් නෑ. එජා අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මේ අවුරුද්දෙත් නැහැල්ලු ඔන්න. ලබන අවුරුද්දේ අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා තරඟයටවත් එන්න හිතාගෙන ඉන්නව ඇති. ඒකයි සමහර විට ඔහොම වෙනවා ඇත්තේ කියලා මේ කාටුනේ කියනවා. අපි අද වැඩසටහන අවසන් කරනවා. දිගටම ගැසට් වල අඩු කොට තිබුණාට නැග ඇත හැම දේම ගන්නට ගිය දාට අගහිඟ කමින් මිරිකෙන පොඩි මිනිහාට මහා මග බැස කුමට වැසූ සල් පිළ ඇරියාට කඩපේලි ඇරෙයි මාර්ගය ඇරෙයි සියල්ල විවෘත වෙයි අතමිට මුදල් නැතිනම් මොනවා කියලා ගන්නද මිනිස්සු කඩවලට ගිහිල්ලා. ඇත්ත කතාව අද උදෑසනම මුලින්ම පුටත් දක්ව පුවත වුණේ ඒකයි. දෙරණ අරුණ Sri Lanka's breakfast show.